ආයිබෝවන් කියලා පිළිගන්නවා මුලින්ම ඔයා මගේ චැනල් එකට. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් හෝ කුමක් හෝ බිල්ඩින් එක නිවැරදි ආකාරයෙන් වයරින් කර ගැනීම අපි සිදු කරගන්නේ කෙසේද කියන එක. ඒ කියන්නේ අපි ඒක බාස් කෙනෙක් මාර්ගයෙන් හෝ වෙනයම් මාර්ගයකින් හෝ කොන්ත්‍රාත් ක්‍රමයකට හෝ නිවැරදිව අපි රැවටෙන් නැතුව අපේ දේ අපි හරියට කරගන්නේ කොහොමද කියන එකයි මමද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් රැඳිලා ඉන්න මගෙත් එක්ක channel එක subscribe කරන්න DTech. හොඳයි අපි යමු වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕන ඒ කියන්නේ අධීර 3ක් යටතේ තමයි මේ වයරින් කිරීම සිදුවන්නේ. මුලින්ම බට දෙමීම, ඊට පස්සේ වයර් ඇදීම, ඊට පස්සේ තමයි උපකරණ සවි කිරීම, කියන්නේ ට්‍රිප් ස්විච් වර්ග, ඊට පස්සේ ප්ලග් පොයින්ට් ඒවා, බල්බ්ස් ඒවා මේවා හයි කිරීම තුන්වෙනි අදියරට තමයි අයිති වෙන්නේ. ඉතින් වැදගත්ම දේ තමයි ඔබ කාර්මික ශිල්පියා සමග මේ සඳහා වැවෙන ඔහුට ලබා දිය යුතු මුදල පිළිබඳව ඔබ මුලින්ම කතා කරගන්න ඕන. සාමාන්‍ය ක්‍රමයට නම් පොයින්ට් ප්‍රමාණයට තමයි මුදල් කාර්මික ශිල්පියා විසින් ලබා ගන්න. එතකොට ඔබගේ ප්ලග් පොයින්ට් එන විදිහ, ලයිට් හයි වෙන විදිහ අනුව පොයින්ට් ප්‍රමාණය ගණනය කරගන්න ඕන. ඒක ඔබ කාර්මික ශිල්පියත් එක්ක මුල් අවස්ථාවේදීම කරගන්න ඕන. මෙතෙන්ට පොයින්ට් එකයි මේ පොයින්ට් එක කියලා පොයින්ට් කොපමණ ප්‍රමාණයක් ඔබගේ නිවසට යනවද කියන එක අනිවාර්යයෙන්ම මුලින්ම වැඩි ආරම්භ කිරීමට කලින් ඔබ දෙදෙනා කතා කරගෙන හරි තක්සේරුවකට එන්න ඕන. ඊට පස්සේ ඔහුගෙන් අහන්න ඕන පොයින්ට් එකකට කීයක් ගන්නවද කියන එක. පොයින්ට් එකකට ඔහු උදාහරණයක් වශයෙන් රුපියල් 800ක් ගන්නවා කියලා කිව්වොත් මම මේ කියන්නේ උදාහරණයක්, හරි ගන්න නෙමෙයි. පොයින්ට් එකකට 800ක් ගන්නවා කියලා කිව්වොත් ඔබ ඔහුට 800 එම රුපියල් පොයින්ට් එකකට දෙන රුපියල් 800 එකවර දිය යුතු නැහැ. ඒ සිදුවන්නේ මෙහිමයි. මුලින්ම බට දාන එක තමයි අපි කරන්නේ. බට දාන එක බට දැම්මට පස්සේ එම 800න් 3න් එකක් අපි ඔහුට ලබා දෙනවා. මොකද පොයින්ට් එක සම්පූර්ණයෙන්ම ඉවර නෑ තාම. පොයින්ට් එක ඉවර වෙන්නේ අපේ අදීර 3ම ඉවරනාට පස්සේ. තාම එක අදීර ඉවර බට දැම්මට පස්සේ. බට දැම්මට පස්සේ එක අදීර ඉවර වෙනවා. එතකොට බට දැම්මට අදාළ වෙන 3න් එකක මුදල ඔහුට ලබා දෙනවා. ඊට පස්සේ අපි ආයේ කපරාදු කරලා තමයි වයර් අදින්න පටන් ගන්න. කපරාදු කරලා වයර් ඇද්දට පස්සේ තමයි අපි ඔහුට ඉතුරු මුදල ලබා දෙන්නේ. අපි 3න් එකක් දීලා ඉවරයි ඔහුට. අපිට තව 3න් එකක් දෙනවා ඔහුට ඊට පස්සේ. කියන්නේ 800න් තව 3න් එකක් ඔහුට දෙනවා. මොකද ඔහු වයර් ඇදලත් ඉවරයි ඊට පස්සේ. ඊට පස්සේ අපි ඔහුට ආපහු නැවත සල්ලි දෙන්නේ ප්ලග් පොයින්ට් එක හයි කරලා, ප්ලග් බේස් ටික ඒවා හයි කරලා, ප්ලග් මේ ට්‍රිප් ස්විච් ඒවා මේ ෆියුස් බෝඩ් එක හයි කරලා ඒවා මේ වුණාට පස්සේ තමයි ඔහුට ඉතුරු 3න් එකේ මුදල අපි ලබා දෙන්නේ. ඔය වගේ අදීර 3කට තමයි අපි ඔහුට මුදල් ලබා දීම සිදු කරන්නේ. එතකොට අපි ඔහුට මුදල් ලබා දීලා ඉවරයි. එකවර සියලුම මුදල් එහෙම ලබා දීමට අවශ්‍ය වන්නේ නැහැ. හොඳයි, අපිම බලමු අපි යම්කිසි ඉදිකිරීමක් කරද්දී, ඒ කියන්නේ නිවසක් හෝ වෙළඳ ව්‍යාපාරික ස්ථානයක් හෝ අපි ඉදිකිරීම කරද්දී අපි කොතනින්ද වයරින් එක කරන්න පටන් ගන්න ඕන, කොයි අවස්ථාවේදීද කියන එක ගැන අපි මුලින්ම බලමු. ඇත්තටම අපි වයරින් එක ආරම්භ කරන්න ඕන නිවසක් නම් නිවස ගඩොල් වලින් බැඳලා, හරි නැත්නම් එහෙම නැත්නම් බ්ලොක් ගල් වලින් බැඳලා වහලේ ගහලා ඉවර වෙන්න ඕන. වහලේ ගහලා ඉවර වුණාට පස්සේ තමයි අපි වයරින් එක ගැන කල්පනා කරන්න ඕන. ඊට අමතරව ඔබේ නිවසේ ස්ලැබ් එකක් තට්ටු 2 ගයක් නම් නැත්නම් තට්ටු 3 ගයක් නම් නිවසට ස්ලැබ් එකක් එනවා නම් අන්නේ ස්ලැබ් එක දැමීමට පෙර, ඒ කියන්නේ ස්ලැබ් එකේ කොන්ක්‍රීට් එක දැමීමට පෙර අපි වයරින් සඳහා වැඩ ආරම්භ කර යුතු වෙනවා. අන්න ඔය අවස්ථාවේදී තමයි අපි නිවසක වැඩ ආරම්භ කරන්න ඕන. සාමාන්‍යයෙන් ව්‍යාපාරික ස්ථානයක් නම් බොහෝ විට ඒක තට්ටු 2 3 වගේ අවස්ථාවලට ගොඩාක් යනවා. එතකොට අනිවාර්යයෙන්ම එය
කොන්ක්‍රීට් දැමීමට ස්ලැබ් එකේ කොන්ක්‍රීට් දැමීමට පෙර ඊට පස්සේ කොන්ක්‍රීට් කණු යනවා අත්‍යවාරම ඉඳලා අන්න ඒ කණු ඇතුලින් පවා අපි වයරින් බට දාන්න ඕන. අන්න ඒ කණු වලට කොන්ක්‍රීට් දැමීමට පෙර ඉඳන්ම අපි වයරින් එකට අවශ්‍ය බට දමාගත යුතු වෙනවා. අපි අන්න ඔය අවස්ථාවේදී තමයි ඉදිකිරීමක වයරින් එක පටන් ගන්න. ඉතින් අපිට ඔය වැඩේ පටන් ගන්න අනිවාර්යයෙන්ම විදුලි කාර්මික ශිල්පියෙක්ගේ උපකාරය අවශ්‍ය වෙනවාමයි. ඉතින් අන්න ඔය අවස්ථාවේදී තමයි අපි විදුලි කාර්මික ශිල්පියෙක් තෝරා ගන්න ඕන. මේකට ඇත්තට මේ කියන්නේ අපි විදුලි කාර්මික ශිල්පියෙක් තෝරා ගැනීමේදී අපි බලන්න ඕන ප්‍රධානත්ම කාරණය තමයි ඔහුගේ පළපුරුද්ද සහ ඔහුගේ දැනුම. ඔන්න ඔය දෙක 50-50 තියෙනවාද කියලා අපි පොඩ්ඩක් බලන්න ඕන. ඒ කියන්නේ තව එක්කෙනෙක් ඉන්න පුළුවන් එයාට පොතේ දැනුම තියෙනවා 100%ක්ම තියෙනවා 99%ක්ම තියෙනවා පොතේ දැනුම. ඒකට එයාට ප්‍රායෝගික අත්දැකීම් නැත්තම් එයාව අපේ වැඩට සම්බන්ධ කරගන්න කලින් පොඩ්ඩක් හිතන්න ඕන. මොකද එයාට අත්දැකීම් නැහැ කියලා කියන්නේ ඔහු මේවා කරන්න ගියාම ඇති වෙන ගැටලු ප්‍රශ්න निराකරණය කර ගැනීමේදී ඔහුට ඒ සඳහා මේ දැනුම නැති වෙන්න පුළුවන්. එතකොට අපි මේක ගියක් නම් අපි මේක ජීවිත කාලෙම ඉන්න බලාපොරොත්තු වෙන හදන ගියක් වෙන්න පුළුවන්. එතකොට මේ බිල්ඩින් එක ගන්න මේක කමර්ෂල් බිල්ඩින් එක ගන්න අපි ඒකත් අපි පාවිච්චියට ගන්න දෙයක් නේ. එතකොට අපි ඒව ආරක්ෂිතව කරගන්න ඕන. ආයි නැවත කඩලා මේවා කරන්න නැති වෙන එකපාරම කරගන්න ඕන හින්දා අනිවාර්යෙන්ම මේ දේ 50-50 තියෙන්න ඕන. තව එක්කෙනෙක් ඉන්න පුළුවන් යාට අත්දැකීම් විතරමයි තියෙන්නේ. එයාට ඒ කියන්නේ තාක්ෂණික දැනුමක් නැහැ, පොතේ දැනුමක් නැහැ. එයා නිකන් පුරුද්දට කරනවා වෙන්න පුළුවන්. අන්න එහෙම කෙනෙකුත් අපිට හරියන්නේ නැහැ. එහෙම කෙනෙක් ගත්තාමත් වෙන්නේ එයාලා එකම විදිහට යනවා හැමදාම. ඒනට අලුත් ගැෂට් එකක් අලුත් ඇක්සසරිස් තියෙන ඒවා සම්බන්ධ කරන්න ඔහු දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ මොකක්ද වෙන කාර්යය කියලා අපි අහුවොතින් ඔහු ඒකට උත්තර දෙන්න මැලි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් නිසා අපි අනිවාර්යෙන්ම අත්දැකීම සහ පළපුරුද්ද කියන එක 50-50 තියෙන කෙනෙක් හොයාගන්න ඕන. ඒ වගේ හොඳ ශිල්පියෙක් හොයාගෙන අපි වැඩේ කරන්න පටන් ගන්න ඕන. මුලින්ම ඔහු විසින් කරනවද කියලා බලන්න ඕන. ඒ කියන්නේ අපි ඔහුට අපේ නිවස, ඔහු අපේ ඉදිකිරීම ඔහුට පෙන්නපුවම ඔහු ඒකට අනිවාර්යයෙන්ම සැලැස්මක් අඳින්න ඕන. ඒක හිතින් මේවා කරන්න බෑ. අනිවාර්යෙන්ම සැලැස්මක් අඳින්න ඕන. එතකොට ඔබ ඔහුත් එක්ක තියෙන ගැටලු ප්‍රශ්න සේරම निराකරණය කරගෙන කොතනටද ප්ලග් බේස් එන්නේ, කොතනටද ලයිට්ස් එන්නේ, කොතනටද ෆෑන්ස් එන්නේ, කොතනටද මේ AC එන්නේ, කොතෙන්ටද ඊට පස්සේ අවුට්ඩෝරේ අවසානම හැම දෙයක්ම නිවසට ආයවන විදුලි උපකරණ හැම එකක්ම කොතනටද එන්නේ කියන එක ගැන මුලින්ම ඔහුත් එක්ක ඔබ කතා කරගන්න ඕන. අන්න ඒක ඒ සැලැස්මට අනුව ඔහු ඔබේ නිවසේ හෝ ඉදිකිරීමේ දල සැලැස්ම සකසන්න ඕන. මෙන්න මෙතන තමයි කෙන්නේ, මෙතන තමයි මේක එන්නේ කියලා. එහෙම දල සැකැස්ම සැකසුවට පස්සේ යන උපකරණ පිළිබඳව ඔහුට හරියටම සංඛ්‍යාත්මක අගයක් ප්‍රකාශ කිරීමට හැකියාවක් ලැබෙනවා. ඒ දල සැකැස්ම නිර්මාණය කර ගැනීම මගින්. හොඳයි, අපි දැන් වයරින් එකට අවශ්‍ය බටු අපි ගෙන ඒමට කරන්නේ කොහොමද කියලා බලමු. අපි මුලින්ම ගේන්න ඕන ඒ කියන්නේ කන්ඩියුට් බට. ඔයාලා දන්නවා සුදු පාට එහෙම නැත්නම් ලාකා පාට වගේ වයරින් බට කියලා කියනවට අන්නේ බට තමයි අපි මුලින්ම ගේන්න ඕන අමුද්‍රව්‍ය වෙන්නේ. ඒවයි සන්බොක්ස් කියලා කියන්නේ ප්ලග් බේස් එක ආයි වෙන පෙට්ටිය වගේ මෙන්න මේ කොටු එකට මෙන්න මේවා තමයි අපි මුලින්ම ගේන්න ඕන. මේ වගේ ප්‍රමාණයන් සහ අවශ්‍ය සංඛ්‍යාත්මක අගයන් ඔබගේ කාර්මික ශිල්පියා විසින් නිවැරදිව ලබා දිය යුතු වෙනවා. ඒ ඔහුගෙන් නිවැරදිව දැනගෙන ඔහු සමගම හෝ ඔබ තනිව හાર્ඩ්වෙයාර් එකකට හෝ ඉලෙක්ට්‍රිකල් ෂොප් එකකට ගිහිල්ලා මේ බඩු ගන්න පුළුවන්. මුලින්ම අපි සේරම බඩු ගන්න හොඳ නැහැ. අපි බට ගනින්දි බලන්න ඕන මේවා හොඳ ප්‍රමිතියක් තියෙන බටද කියලා. ගොඩන් මේ වෙළඳපොලේ සෑහෙන්න තියෙනවා බාල කන්ඩියුට් බට සෑහෙන්න තියෙනවා. ඒවා අපි බිත්ති ඇතුළට දාපුවම කාලයක් යද්දී ඒක දිරන්න බලනවා.
නැත්තම් හරියට පාවිච්චි කරන්න බෑ කැඩෙනවා. ඒ වගේ දේවල් වුණොත් එහෙම විදුලි කාන්දුවීමක් වෙලා ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක බිත්තිය ඇතුළට දාන දෙයක් නිසා අනිවාර්යෙන්ම පොඩි බට කෑල්ලක් ගත්තත් අනිවාර්යෙන්ම ඒක හොඳ බට කෑල්ලක් ගන්න. සමහරක් විට ඕකට SLS තියෙන එකක් ගන්න. මොකද ඕකයි මේ ඩුප්ලිකේට් බටේ අතර ලොකු ගාන පරතරයක් නැති වෙන්න පුළුවන්. එහෙම නිසා හොඳ බටයක් ගන්න. SLS තියෙන හොඳ සවි ශක්තිමත් බටයක් ගන්න. ඒ බට අරගන්න වුණා. ඊට පස්සේ ඔබට අවශ්‍ය වෙනවා සන්බොක්ස්. සන්බොක්ස් එකේ ගොඩක් වර්ග තියෙනවා. ඔයාලට මේක හොයාගන්න පුළුවන් මේ සමහරක් විට සන්බොක්ස් එකේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ මේකක් තියෙන මේ වගේ සන්බොක්ස් එකක් තියෙනවා. මෙන්න මේකට හැම ප්ලග් පොයින්ට් එකක්ම හයි කරන්න බෑ. ඒ කියන්නේ දැන් තේරෙන පුළුවන් ප්ලග් පොයින්ට් වර්ග සෑහෙන තියෙනවා. හැම එකම මේකට හයි කරන්න බෑ. ඊට අමතරව මේකට පිටිපස්සෙන් වයර් ගොඩක් එනවා. වයර් ගොඩක් ආපුවම මේක නිකන් ඉඩමදි නිසා තෙරපීමකට ලක් වෙලා හොඳ හිර කරලා තමයි මේක තියන්න වෙන්නේ. මේ ප්ලග් පොයින්ට් එක හයි කරද්දී. ඒකට මෙන්න මේ වගේ සන්බොක්ස් එකක් තියෙනවා. මේක ටිකක් ජඹුරයි. ඔයගොල්ලන්ට පේන ඇති මේ සන්බොක්ස් එක අනිත් සන්බොක්ස් එකට වඩා ටිකක් ජඹුරයි. ඊට අමතරව මේක ටිකක් සවි ශක්තිමත් අනිත් එකට වැඩිය. ඊට අමතරව මේක තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි මේකේ එන හයි කරන එන තව එඩ්ජස්ට් වෙන. ඒ කියන්නේ හෙල වෙනවා. හෙල වෙන එකෙන් අපිට ලොකු වාසියක් තියෙනවා. අපිට මේක ඇද නැතුව ප්ලග් පොයින්ට් එක අපි මේකට හයි කරද්දී මේක ඇද නැතුව අපිට හයි කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත් සන්බොක්ස් එකේ ඒ පහසුකම නැහැ. ඒක මේ කියන්නේ කපරාදු කරාට පස්සේ අපිට ඒක හොලවන්නවත් බෑ. අර සන්බොක්ස් එකේ අපිට අවශ්‍ය ප්‍රමාණයට ඇඩ්ජස්ට් කරගෙන හයි කරන්න පුළුවන්. අන්නේ පහසුකම තියෙනවා මේකේ. ඒ නිසා මේකම ගන්න බලන්න. මේක ටිකක් හොයාගන්න අමාරු වෙයි. උනාට මේකම පොඩ්ඩක් ගන්න බලන්න. මේක තියෙනවා මේ හાર્ඩ්වෙයාර් වල සහ ඉලෙක්ට්‍රිකල් ෂොප් වල ගන්න තියෙනවා මේක. ඊට අමතරව තව ජන්ක්ෂන් බොක්ස් ඒ වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඒවා පිළිබඳව හරියටම සංඛ්‍යාත්මක අගයන් ඔබගේ ශිල්පියාගෙන් දැනගෙන ඒවා ලබා ගන්න පුළුවන්. ජන්ක්ෂන් බොක්ස් කියලා කියන්නේ බට හම්බ වෙන තැන් එකට එක කනෙක්ට් කරන උපකරණයක්. ඒවා ගන්න තියෙනවා. හાર્ඩ්වෙයාර් වල ඒවා ගන්න පුළුවන්. බඩු ටික ගෙනාවට පස්සේ අපි වයරින් එක කරන්න පටන් ගන්න ඕන. වයරින් එක කිරීමේදී මුලින්ම කරන්නේ අපි බට දාන එක. බට දාන එකට අපි ඒ කියන්නේ මුලින්ම අපි ග්‍රයින්ඩර් එකෙන් බටේ සයිස් එකට අපි බිත්ති කපන්න ඕන. බිත්ති කපලා තමයි අපි බටේ දාන්නේ. අපි මේක කරන්නේ කපරාදු කරන්න කලින්. අනිවාර්යයෙන්ම මේක කපරාදු කරන්න කලින් කරන්න ඕන. එහෙම නැත්නම් ප්‍රශ්න වෙනවා. කපරාදු කරන්න කලින් මේක කරද්දී බිත්ති කපනවා. බිත්ති කපද්දී ඔයාලා හොඳටම ශිල්පියාගෙන් අහන්න ඕන ඔයා කොහොමද බිත්ති කපන්නේ කියන එක. මොකද මේක බිත්තිය කියලා කියන්නේ මේක සවි ශක්තිය දරා ගැනීමේ ආධාරකයනේ. එතකොට මේක එහාට හිතුමනා අපිට තැනින් කපන්න දෙන්න එපා. ඔහුට මේ කැපීම පිළිබඳ හොඳ ඒ කියන්නේ දල සැලැස්මක් තියෙනවා කියලා ඔබ බලන්න ඕන. මොකද සමහර බාස්ලා ඉන්න ඔවුන් මේ කියන්නේ මෙතන පොළවත් කපන්න හදනවා. ඒ කියන්නේ බිත්ති දෙකක් කරා යා කරන්න උඩින් වයර් ගෙනියන්න දුර ප්‍රමාණය වැඩි නම් හරි ඔවුන්ට ලොකු වෙහසක් තරන්න වෙනවා නම් ඒකට ඔවුන් බිම ෆ්ලෝ එකනුත් බටයක් යවන්න කල්පනා කරනවා. ඒ වගේ දේවල්වලට කවදාකවත් ඉඩ දෙන්න එපා. සම්පූර්ණ වයර් යවන්න ඕන බිත්ති වලින් සහ වහලෙන් පමණයි. ඒකට පොළොව මට්ටම භාවිතා කිරීමට කවදාකවත් ඉඩ දෙන්න එපා. ඒක ගොඩක් වැරදි වැඩක්. අනිත් එක තමයි අපි වයර් දාද්දී යම්කිසි උස ප්‍රමාණයක් තියෙනවා. මොකද අපි පහළ මට්ටමින් කවදාකවත් බට යවන්නේ නැහැ. පහළ මට්ටමින් ප්ලග් බේස් එකකට තනි කෙලින් බටයක් දානවා ඇරෙන්න උඩ ඉඳලා බිත්තිය හරහා සිරස් අතට බිත්තිය හරහා බට
යවන්නේ නෑ පහළ මට්ටමින්. මොකද අපි ඕකට ඒ කියන්නේ අපි ඕකට නිවසේ හෝ ව්‍යාපාරික පදිංචි වුණාම අපි ඕකට ඇන ගහන්න පුළුවන්, යම් විසිතුරු භාණ්ඩ ඉල්ලන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට අපි ඕකට ග්‍රිල් කරනවා, එන ගහනවා. එතකොට අර වායර වලට හානි වෙන්න පුළුවන්, ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ බට යවන මාර්ග පහළ මට්ටමින් ගෙනියන්නේ නෑ කවදාවත්. ඒක ගෙනියන්නේ අපි යම්කිසි උස ප්‍රමාණයකින් උඩින් තමයි බට ගෙනියන්න. එතකොට අපිට පස්සේ ඕකට ඇන ගහුවේ කොන දෙයක් කරන්න පුළුවන්. එහෙම කරාට පස්සේ ඔබ බලන්න ඕන තව දෙයක් තමයි ඔවුන් ඒ කියන්නේ කොන්ක්‍රීට් අපි යනවා අපි කොන්ක්‍රීට් බීම් වගේ යනවා මෙහෙම යනවා. ඒ බීම් අනවශ්‍ය විදිහට කපන්න දෙන්න එපා. මොකද බීමයක් කියලා කියන්නේ සවිශක්තිය දරා ගැනීමේ ලොකු ආධාරකයක්. ඒක හිතු ප්‍රමාණයට ග්‍රයින්ඩරකින් කපන්න ගියොත් එහෙම ඒ බීමේ ශක්තිවන්තකමට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒක කපනවා නම් හරි ප්‍රමිතියකට ඉතාමත් අඩුවෙන් කපන්න මේ පෙළමෙන්න ඕන. ඔබ ඒක ගැන හොඳ අවබෝධයකින් ලබා ගන්න ශිල්පියාගෙන් දැනගෙන එහෙම සම්පූර්ණයෙන්ම බට ටිකයි සන්බොක්ස් ටිකයි ඒවා ටිකයි සම්පූර්ණයෙන්ම නිවසට දැම්මට පස්සේ තමයි අපි කපරාදු කරන්න පටන් ගන්න ඕන. කපරාදු කරද්දී හොඳට මතක තියාගන්න ඕන වැදගත්ම දෙයක් තමයි බට දාලා ඉවර වෙලා වයර් අදින්න එපා. වයර් අදින්න ඕන අනිවාර්යයෙන්ම කපරාදු කරලා ඉවර වුණාට පස්සේ. කපරාදු කරන්න කලින් කිසිම දවසක වයර් අදින්න එපා. යම් කිසි බාස් කෙනෙක් ඔබට කිව්වොත් එහෙම වයර් දාන්න නැතුව බට අදින්න බෑ, පස්සට බට මේ වයර් අදින්න බෑ කියලා ඔබ එතනින්ම මේ බාසෝ කාර්මික ශිල්පියාව එතනින්ම ඔබ මේ අයින් කරලා දාන්න. ඒ කියන්නේ ඔහු නිවැරදි ක්‍රමය දන්නේ නැහැ. මොකද ඒ කියන්නේ බට දාලා වයර් අදින්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වලින් තමයි අපි පාවිච්චි කරලා ගන්න ඕන. බට විතරක් දාලා ඊට පස්සේ කපරාදු කරනවා. කපරාදු කරලා ඉවර වුණාට පස්සේ ඔබ ශිල්පියාගෙන් ලබා ගන්න ඕන කොපමණ වයර් ප්‍රමාණයක් මේකට අවශ්‍යයිද කියන එක ඔහුගෙන් දැනගන්න ඕන. කොපමණ වයර් ප්‍රමාණයක් අවශ්‍යද කියලා දැනගෙන ඔබ වයර් ගේන්න ඕන. වයර් ගේනදී හොඳට මතක තියාගන්න ඕන ඔහුගෙන් වයර් රෝල් කොච්චර ප්‍රමාණයක් යනවද කියලා දැනගෙන ඔබ කඩේට ගිහිල්ලා වයර් ගනිද්දී වැදගත් වෙන ප්‍රධානතම දේ තමයි අනිවාර්යයෙන්ම ඔබ ගන්න වයර් වලට SLS සහතිකය තියෙනවද කියලා බැලීම. පොද වෙළඳපොලේ නොයෙකුත් නාමයන්ගෙන් සෑහෙන වයර් අද තියෙනවා. හැබැයි ඔබ ගන්න වයර් එක අනිවාර්යයෙන්ම හොඳ වයර් එකක් ගන්න. මොකද ඔය වයර් කරන්ට් එකට ඔරොත්තු දෙන්න ඕන. විදුලි විසුලිය කාන්දු වීමකදී ඔරොත්තු දෙන්න ඕන. ඒ වගේ දේවල් ගොඩක් බලපාන නිසා SLS තියෙන හොඳ වයර් එකක් ගන්න හොඳට මඟ බලා ගන්න ඕන. වයරින් ටේප් එක පවා හොඳ එකක් ගන්න ඕන. මොකද වෙළඳපොලේ වයරින් ටේප් වර්ග සෑහෙන්න තියෙනවා. හැබැයි කිසිම ප්‍රමිතියකින් නැහැ. හොඳ වයරින් ටේප් එකක් ගේන්න ඕන. මේක මොකද අවුරුදු ගණනාවක්ම මේක එළවිලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ අපි වයර් රෝල් ටික ගේනවා. වයර් රෝල් ටික ගෙනාවට පස්සේ ඔබ ශිල්පියාගෙන් දැනගන්න ඕන ඔබ කොහොමද වයර් ටික අදින්න කියන එක. කිසිම විටකත් කිසිම තැනකදී වයර් ජොයින්ට් දානවද කියලා අහන්න ඕන. වයර් ජොයින්ට් දාන්න ඉඩ දෙන්න එපා. වයර් ජොයින්ට් දෙමීම ඉතාමත් භයානක දෙයක්. කිසිම විටකත් කිසිම තැනකදී වයර් දෙකක් එකට කපා ඇමිනීම ඒ වගේ සම්බන්ධ කිරීම සිදු වෙනවාද කියලා ඔබ ශිල්පියාගෙන් දැඩිව මේ හොඳින් අහලා දැනගන්න ඕන. එසේ සිදු වෙනවා නම් ඒට කිසිසේත් මිඩ දෙන්න එපා. ඒ ගොඩක් අනතුරුදායක දෙයක්. මොකද වයරින් එකක් කරද්දී කිසිම විටක වයර් ජොයින්ට් දමන්නේ නැහැ. ජොයින්ට් දාන්න නැතුව තමයි අපි වයරින් එක කරන්න ඕන. මුළු ඉදිකිරීමටම අවශ්‍ය වයර් ටික අදිනවා. ඇත්තට පස්සේ එම කාර්යය දැන් ඉවරයි. දැන් ඔබ දන්නවා අපි කොටස් දෙකක් ඉවර කරා. මුලින්ම කරා බට දාන එක. ඊට පස්සේ ඉවර කරා වයර් අදින එක. දැන් අපි කොටස් දෙකක් ඉවරයි. දැන් ගේ කපරාදු කරලා තියෙන වයර් ඇතලා තියෙන්නේ. දැන් ඔබට පුළුවන් මේ ඉදිකිරීමට අවශ්‍ය පොටි ඇදීම. ඒ කියන්නේ බිත්ති
බිත්තිවලට පොටිය දීම කරන්න ඕන දැන්. ප්ලග් පොයින්ට් වර්ග, ටිප් ස්විච්, බේකර්ස්, ෆියුස් බෝඩ් ඒ වගේ දේවල් ටික අපි හයි කරගන්නේ පොටි ඇද්දට පස්සේ. පොටිය දින්න කලින් ඒවා හයි කරන්නේ නැහැ. පොටිය දින්න කලින් ඒවා හයි කරොත් එහෙම ඩස්ට් එක ගිහිල්ලා ඒවා සවුත් වෙනවා. එතකොට ඒවා පාවිච්චි කරන්න බැරි වෙනවා. බ්‍රේකර් එහෙම සවුත් වෙනවා. ට්‍රිප් ස්විච් සවුත් වෙනවා. ප්ලග් පොයින්ට් එහෙම හිර වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පොටි ඇදලා කරා තීන්ත ගන්න අවශ්‍ය නැහැ. පොටි ඇද්දට පස්සේ මේ තමයි අපි ඒ උපකරණ ටික හයි කර ගැනීම කරන්න ඕන. දැන් ඔබ දන්නවා අපි ස්ටෙප් දෙකක් ඉවරයි. මුලින්ම අපි බඩ ටික දැම්මා, ඊට පස්සේ වයරින් මේ වයර් ටික ඇද්දා. දැන් අපි ස්ටෙප් දෙකක් ඉවරයි. ඊට පස්සේ පොටි ඇදලා ඉවර වුණාට පස්සේ අපි ප්ලග් පොයින්ට් ටිකයි, ට්‍රිප් ස්විච් ටිකයි, ෆියුස් බෝඩ් එක ඒවා ටික හයි කරගන්න ඕන. ඒවත් ගනින්දි හොඳින් මතක තබා ගන්න ඕන. විශේෂයෙන්ම ෆියුස් බෝඩ් එකට අවශ්‍ය උපකරණ ගනින්දි ට්‍රිප් ස්විච් වර්ග, බේකර්ස් වර්ග අනිවාර්යයෙන්ම SLS තියෙන හොඳ උපකරණ හයි කරන්න ඕන. නැතිනම් මේවා කුණු සැරවලට වෘත්තු දෙන්නේ නැහැ. නැතිනම් මේවාට කියන්නේ පිච්චෙන්න බලන හරියක්මනට ඒ වගේ දේවල් නිසා අනිවාර්යයෙන්ම හොඳ දේ තමයි ගන්න ඕන. ඉතින් ඔය ආකාරයට පුළුවන් සම්පූර්ණ නිවසෝ තමන්ගේ ඉදිකිරීම සම්පූර්ණ වයරින් කරගන්න. ඊට පස්සේ දැන් අපි ප්ලග් පොයින්ට් එකත් හයි කරලා ඉවරයි, ටිප් ස්විච් ටිකත් හයි කරලා ඉවරයි. හොඳයි. ඉතින් මේ මං හිතනවා ඔයාලට නිවාසයක් හරි තමන්ගේ බිල්ඩින් එකක් හරි තියෙනවා ඒක වයරින් කර ගැනීම පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මේ දේවල් පාවිච්චි කරන්න ඔයාලා රැවටෙන්න එපා. කරන දේ හරියට කරගන්න. මොකද වයරින් එකක් කියලා කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ගොඩක් ආරක්ෂිතව කරගන්න ඕන දෙයක්.